පාවුල්ගේ පළමු වන මිෂනාරි ගමනෙන් පාඩම්. සභාව මගේ සෙනඟ සහෝදරයනි සහෝදරියනි ස්වාමීන් වහන්සේ තුල අපිට ලස්සන ගමනක් ජීවිතයක් දීලා තියෙනවා. ඔබ කොටින්ම ඔබගේ ඇදහිල්ලේ ගමන සංකීර්ණ කරගන්න එපා. ඔබ විසින් ඒක සංකීර්ණ කරගන්නවා. මේක බොහොම සරලයි. බොහොම අලංකාරයි. ඒ නිසා තමයි අපි මේ දවස්වල මේ ක්‍රියාපත වැඩිපුර අධ්‍යයනය කරන්නේ. හේතුව සභාව කියන එක නිවැරදිව දැනගෙන ඔබට සභාව තුල යන ගමන ප්‍රබලව ගමන් කරන්න, සරලව ගමන් කරන්න. සුදායි මහසෙ දෙන සමාදානයත් එක්ක ඉදිරියට යන්න. ඒක ඔබට උපකාර වෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේගේ සභාව ගැන නිසි දැනුම ලබා ගන්න එවිට ඔබ ස්වාමීන් වහන්සේගේ සභාව තුල පුදුම සමාදානයක් ලබන්න යනවා. ප්‍රේරිතයන්ගේ ක්‍රියාද සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාද අද 7 වෙනි දේශනාව. පාවුල්ගේ පළමුවෙනි මිෂනාරි ගමනෙන් පාඩම්. පාවුල්ගේ පළමුවෙනි මිෂනාරි ගමනෙන් පාඩම්. 7 වෙනි දේශනාව. අපි එන්නේ යනවා ක්‍රියාපතේ 13 වෙනි පරිච්ඡේදයට. අද දේශනාව ටිකක් වෙනස්. අපි දේශනා 6ක් පසු කරගෙන ඉන්නේ ක්‍රියාපත සම්බන්ධව. මම මේ දේශනා මාලාව ඉවරුණාට පස්සේ මේ දේශනා ටික එක්රැස් කරලා ඔබට දෙන්න යනවා. ඊට පස්සේ මේ දේශනා වලින් ප්‍රශ්න විචාරාත්මක තර්කයක් තියන්න යනවා. දැන් තර්ක කාලය. පාවුල්තුමාගේ ජීවිතය ආරම්භ වෙච්ච හැටි ඔබ දන්නවා. ඔහු තමයි ප්‍රධානව සභාවට පීඩා කරන්න. ක්‍රියාපතේ ඔබ දකිනවා 9ට එන්නේ ඉස්සෙල්ලා ස්ටේෆන්ට ගල් ගහන මොහොත සහ පාවුල්තුමා නොකඩවා සභාවට පීඩා කරමින් සිටපු හැටි. දැන් අපි යමු පාවුල්තුමාට. හේතුව ක්‍රියාපතේ 13 ඉඳලා නොකඩවාම කතා කරන්නේ පාවුල්තුමාගේ ජීවිතය ගැනයි. අනිත් අයගේ ජීවිතයක ඇතුලේ අපිට හමු වෙනවා. සිදුවීම් දකිනවා. නමුත් ප්‍රධානවම මූලිකවම පාවුල්තුමාගේ චරිතය ගැන ජීවිත කතාව ගැන මේ ස්ථානයේ ලූක්තුමා සඳහන් කරන බව අපිට පේනවා. මොකද ක්‍රියාපත ලිවීමේ ප්‍රධාන අරමුණක් වුණා පාවුල්තුමාගේ අපොස්තලිකත්වය ඔප්පු කිරීම. හැමෝම අසා ගන්න. හැමෝම තේරුම් ගන්න. ස්වාමීන් වහන්සේ කියන දේ දැන් අසන්න. පාවුල්තුමාගේ ජීවිතයට එමු. සාරාංශයකට එමු. පාවුල්තුමා දමස්කයට යන ගමනේදී ස්වාමීන් වහන්සේ ඔහුව කැඳෙව්වා. ඔහු දමස්කයේදී ගැලවීම ලැබලා බෞතිස්මය ලැබුවා. අනනියස් ඔහුට සේවය කරා. මතකයි නේද? දමස්කේ කාලයක් සේවය කරාට පස්සේ පාවුල්තුමාව මරන්න සෙව්වා යුදෙව්වන්. ඒ අවස්ථාවේදී පාවුල්තුමාව ඔවුන් විසින් ගෝලයින් විසින් ජෙරුසලමට පිටත් කරනු ලැබුවා. ජෙරුසලමේ සාක්ෂි ධර්මයෙන් සිටියදී විරුද්ධකාරයන් ඔවුන් ගැන තවත් රැකමින් සිටියා. ඔහුගේ ජීවිතය විනාශ කරන්න. සාවුල්ගේ තාම අපි කතා කරන්නේ සාවුල් කියන. සාවුල්ගේ ජීවිතය විනාශ කරන්න. ඊළඟට ගෝලයින් විසින් මොකද කරේ සාවුල්ව? තාර්සස්ට යවනු ලැබුවා. තාර්සස් කියන්නේ සාවුල්ගේ ගම. තාර්සස්ට යවුවා සාවුල්ව. සාවුල් තාර්සස් වල කාලයක් සිටියා. ඔබ හිතන්න එපා මේක මේ සතියෙන් දෙකෙන් දවසෙන් මාසෙන් මේවට අවුරුදු වැය වුණා. ඒ තාර්සස්සේ ඉන්න විට කෙනෙක් ඇවිත් සාවුල්ව එක්කතු කරගෙන ගියා. කවුද ආවේ? කොහෙන්ද ආවේ? ඔව් සිස්ටර් අන්තිෝකියේ ඉඳලා ආව කවුද? බර්නබස්. අන්තිෝකියේ ඉඳලා බර්නබස් ආවා. ඔබ දන්නවද බර්නබස් කියන්නේ කවුද කියලා? ඔව් ක්‍රියා 4 වෙනි පරිච්ඡේදයේ කියනවා බර්නබස් කියන්නේ. ඔහු අනර්ඝ චරිතයක්. සභාවට මුදලින් උපකාර කරපු මිනිස්සෙක්. ඔහුට ළඟ තිබිච්ච විශාල ඉඩමක් විකුණලා පවා සභාවට ගෙනාවිත් ඔහු මුදල් තබපු මිනිස්සයා මේ බර්නබස්. ඒ කියන්නේ බයිබලයේ ක්‍රියා 4:36-37 කතා කරනවා. ඊට පස්සේ බර්නබස් සමග ඔහු අන්තිෝකියේ සේවය කරා. ඒ වගේම සාගතයක් ගැන අන්තිෝකියේ සභාවේදී අනාගත වාක්‍යයක් ආපු අවස්ථාවේදී ඒ සාගත කාලයේදී බර්නබස් සමග සාවුල් කොහෙටද ආවේ? ජෙරුසලමට ආවා. ජෙරුසලමේ සිටින ඇදිලිවතුන්ට උපකාර කරන්න. මේ අතරේදී ජෙරුසලමේ පීඩා කාලය පටන් ගත්තා. ඔබ අහගෙනද ඉන්නේ? සභාව ඉතිහාසය ගැනයි මම කතා කරන්නේ. ඉතිහාසය ඉගෙන ගන්න. ඉතිහාසයක් නොදත් සභාවක අතරමං වෙච්ච මිනිස්සෙක් වෙන්න එපා. ඉතිහාසය හොඳට ඉගෙන ගන්න. සභාව ගැන. එවිට ඔබ දන්නවා ඔබ මම කොහෙද ඉන්නේ කියලා. නිවැරදිවම හරියටම. නැත්නම් ඔබ දන්නේ ඔබ කොහෙද ඉන්නේ කියලා. උන්වහන්සේගේ සැලැස්ම ඇතුලේ. ජෙරුසලමට පීඩා කාලය ආවා. ජෙරුසලම පීඩා කාලය අතුරුතුරේදී යාකොබ්ව මැරුවා. බෙල්ල කපලා හෙරොද් විසින්. පේත්‍රස් හිරගෙට දැම්මා.
ස්වාමීන් වහන්සේ පේත්‍රස්ව නිදහස් කෙරුවා. ඒ කාලය පසු කරමින් නැවතත් සාවුල් සහ බර්නබස් අන්තිෝකියට ආවා. ජෙරුසලම හැරුණාම අන්තිෝකිය තමයි විශාලම සභාවක් අපි දකින්නේ. වර්ධනය වෙච්ච සභාවක්. අන්තිෝකිය සභාව ගැන හිතමු දැන්. ක්‍රියා 13 දී අන්තිෝකිය සභාව ගැන කතා කරනවා. අන්තිෝකිය සභාව විශේෂ සභාවක්. අද මම වේගෙන් යනවා. මේ වේගෙන්ම යනවා ඉවර වෙනකම්. ක්‍රියා 13 මුල් කොටස තිබෙනවා. බලන්න. අන්තිෝකියෙහි පිහිටි සභාවේ ප්‍රපේතවරු සහ ගුරුවරු සිටියෝය. එනම් බර්නබස් සහ නිකර් නම් සිමියොන්ද කිරේනිය ලුකියස්ද දේශාධිපති වූ හෙරෝද් සමග ඇතිදැඩි වුණා වූ මානායින්ද සාවුල්ද යන අයවල්ය. ඔවුන් ස්වාමින් වහන්සේට මෙහෙ කරමින් නිරාහාරයෙන් නුන් කල ආත්මයන්න් වහන්සේ කතා කොට මා විසින් බර්නබස්ද සාවුල්ද කැඳ වූ වැඩය පිණිස ඔවුන් මට වෙන් කරපල්ලා යයි කීසේක. එවිට ඔහු නිරාහාරයෙන් හිඳ යාඥා කොට ඔවුන් පිට අත් තබා ඔවුන් පිටත් කර හැරියෝය. දැන් මේක සිදුවුනේ කොහේ සභාවේද? අන්තිෝකිය සභාවේ. මතක තියන්න සභාවල නම් අන්තිෝකියේ සභාවේදී. පසුව මම ඔබට තිරයෙන් පෙන්වන්න යනවා මේක අන්තිෝකිය කොහෙද තිබෙන්නේ සහ පාවුල්තුමා ගිය ගමන් මඟ පසුව මම පෙන්වන්න යනවා. දැන් අපි එමු අන්තිෝකිය සභාවේ. අන්තිෝකිය සභාවේ දීමනාලත් අය ගැන කතා කරනවා. මොන අයද සිටි අන්තිෝකිය සභාවේ? ප්‍රපේතවරුන්, ගුරුවරුන්. කියන්න මාත් එක්ක. ප්‍රපේතවරුන්, ගුරුවරුන්. නම් පහක් සඳහන් කරනවා. බර්නබස්, සිමියොන්, ලුකියස්, මානායිම්, සාවුල්. ඒ වගේම නායකත්වයේ සහ ප්‍රධානම නාමයක් හැටියට විවාහර වෙන්නේ කාගේ නාමයේද? බර්නබස්ගේ නාමය. සාවුල් නොවේ. බර්නබස්ගේ නාමය. බර්නබස් හොඳ මේරු තලත්තෑණි වූ ගුරුවරයෙක් මෙන්ම උපදේශකෙක්. මිනිස්සෙයින්ව ගොඩ ගන්න පුළුවන්, වැටුණු අයව නැගිටවන්න පුළුවන් පියෙක්. අපි රත්වන බර්නබස්ලා. ඒ වගේම ආත්මික සේවය තුල ප්‍රධාන ගුණාංග කීපයක් මේ අන්තිෝකිය සභාවේ තිබුණා. ඔවුන් තුල තිබුණු මොනවද ප්‍රධාන ආත්මික සේවා ගුණාංග? කාරණා තුනක් ගැන කතා කරනවා. එවිට ඔහු ස්වාමින් වහන්සේට ඔන්න කාරණා තුන අහගන්න. මෙහෙ කරමින් निराहाරයෙන් නුන් කල ආත්මයන් වහන්සේ කතා කොට. අපි දකිනවා ඔවුන් තුල තිබුණා මේ ගුණාංග තුන. ස්වාමීන් වහන්සේට මෙහෙ කළා. මෙහෙ කරමින් හොඳට নমස්කාර කරපු සෙනගක් මේ ස්වාමීන් වහන්සේට. ස්වාමීන් වහන්සේට මෙහෙ කළා. निराहारව සිටියා. යාඥා කළා. පේනවද? මොනවාද කාරණා තුන? නැවත කියන්නේ. මෙහෙ කිරීම, निराहारය, යාඥාව. ඔවුන් යාඥා කළා. වැඩි වශයෙන්ම निराहारයෙන් යාඥා කළා. බලන්න ඔවුන් තුල තිබෙන ගුණාංග. ඔවුන් මෙහෙ කළා ස්වාමින් වහන්සේට. සේවය කළා ස්වාමින් වහන්සේට. ඔවුන් සුභාරංචි සේවයේ දුනා. ඔවුන් ස්වාමීන් වහන්සේගේ වචන ඉගැන්නුවා. ස්වාමීන් වහන්සේගේ කාරණා තුල වර්ධනය කරන්න මිනිසුන් සෙනඟ වර්ධනය කරන්න බොහෝ කටයුතු කරා මේ අන්තිෝකිය සභාව. යාඥාවේ සභාවක්, निराहारයේ සභාවක්. ආමෙන්. කී දෙනෙක් සතියකට වතාවක් निराहारව සිටිනවද මෙතන? අපි හැම සිකුරාදම निराहारව සිටින්නේ. රාත්‍රී වෙනකම්. හැම සිකුරාදම. හැබැයි ඔබට වැඩ අධික දවසකට සමහර විට ඒක කඩ වෙන්න පුළුවන්, වෙන දවසකට ගන්න කමක් නැහැ. රෝගීව සිටිනවා නම් निराहारය අතහරින්න, යාඥා විතරක් කරන්න. බෙහෙත් බොනවා නම්. නමුත් ඔබ පුරුද්දක් කරගන්න සතියේ සිකුරාදා निराहारව සිටින්න. පුළුවන් හැම කෙනෙක්ම හවස් වෙනකොට දේවස්ථානෙට එන්න. පුළුවන් හැම කෙනෙකුටම. 3න් පස්සේ අපි මෙතන යාඥාවේ. ඒ නිසා ඔබ ඕනම කෙනෙකුට ඇවිල්ලා පුද්ගලිකව හෝ කණ්ඩායමෙක්ව හෝ මෙතන ඉඳලා යාඥා කරන්න පුළුවන්. කැමති අයට සුවමෙහෙය දක්වා ඉන්න පුළුවන්. 7:00 අපි 7ට අපි සුවමෙහෙය පටන් ගන්නවා. 8:00 සුවමෙහෙය ඉවර වෙනවා. සහභාගී වෙන්න. අන්තිෝකිය සභාව ආදර්ශමත් සභාවක්ද? ඔව්. ඔව්. අපේ සභාවට ආදර්ශයක් තිබෙනවද මේ සභාවෙන්? ඔව්. මෙහෙ කළා, निराहारව සිටියා, යාඥා කරා. යාඥා සේවය තුල සභාව ලැබූ ප්‍රධාන ප්‍රතිඵලයක් අපි දකිනවා. මොකක්ද ඒ ප්‍රතිඵලය? බයිබලයේ කියනවා ඔවුන් යාඥා කළාට පස්සේ මොකද වුනේ? ශුද්ධාත්මයන් වහන්සේ කතා කොට බර්නබස් සාවුල්ද කැඳ වූ වැඩේ පිණිස ඔවුන් මට වෙන් කරපල්ලායයි කීස එක. මෙන්න ඔවුන්ගේ निराहारයේ යාඥාවේ මෙහි ප්‍රතිඵලයක් හැටියට මොකක්ද වුනේ? ශුද්ධාත්මයන් වහන්සේ සභාවට කතා කළා. ශුද්ධාත්මයන් වහන්සේ දේව රාජ්‍ය වෙනුවෙන් දෙන ලද දර්ශනය සභාවට දුන්නා. මතක තියාගන්න ඔබ සිටින්නේ
දර්ශනයක් තිබෙන සභාවක මේ දර්ශනයට මේ ඇදහිලිවතුන් හැටියට ඔබට එකතු වෙන්න බැරුව ගියොතින් ඔබ මෙතන අතරමං වෙනවා. ඔබේ දර්ශනයට එකතු වුණොතින් ඔබ සමාදානය ලබනවා. කොහොමද ඔබට මේ දර්ශනයට එකතු වෙන්න පුළුවන්? පළමුවෙනි දේ තමයි සභාවේ දර්ශනය උදෙසා දන ගහලා යාඥා කරන එක දවස්පතා. ස්වාමින් වහන්සේ ඔබ කැඳුවේ ඒකට විතරක් නම් ඒක විතරක් කරන්න. ස්වාමින් වහන්සේ ඊළඟ දොරටු අරිනතුරු තේරුණාද? සභාවට දර්ශනයක් තියෙනවා. මේ සභාව කැඳවලා තිබෙනවා බොහෝ ජාතීන්ට බොහෝ දේශිකයන්ට ස්වාමින් වහන්සේට මෙහෙ කරන පිණිස. ඔබ දන්නවා අද දවසේ අපි යාඥා කරන්න යනවා. අද දවසේ අපි බංග්ලාදේශ වෙනුවෙන් එකතු කරපු සියලු මුදල් මෙතනට ගේන්න යනවා. ගෙනල්ලා ඒ උදෙසා යාඥා කරන්න යනවා. තව කෙනෙක් තාම මේකට එකතු වුණේ නැත්තම් එකතු වෙන්න පොරොන්දුව තාම ඉස්ස කරන්න බැරුව ගියා නම් කමන්නේ. පස්සුයි ඒක ගෙනෙන්න අපි ඒ උදෙසාත් යාඥා කරන්න යනවා. බංග්ලාදේශ නායකයන් එක්ක මම කතා කළා. මං කිව්වා සුදුසු පුද්ගලයා ඔබ තෝරලා අපිට ඉදිරිපත් කරන්න. දැන් ඔවුන් විසින් අපිට දේවදාසෙක් ඉදිරිපත් කරලා තිනවා. තරුණ පාස්ටර් කෙනෙක්ව ඉදිරිපත් කරලා තිබෙනවා. ඔහුගේ පාස්පෝර්ට් කොපි මා වෙතට එවලා තිබෙනවා. ඔබ යාඥා කරන්න. සභාවට දර්ශනයක් තිබෙනවා. මේ වෙනුවෙන් ඔබ යාඥා කළ යුතුයි. මේ වෙනුවෙන් ඔබට වැඩ කොටසක් තිබෙනවා කරන්න ඔබ ඒක කළ යුතුයි. සහ මේ වෙනකොට මෙතන ඉන්න බොහෝ අය වැඩ කොටසක් කරලා ඉවරයි. ඒ තමයි ඔබ හම්බ කරපු දෙයින් ඔබේ දසයෙන් කොටස් වලට අමතරව මම දැක්ක සමහර අය ත්‍යාගවන්තව දෙවියන් වහන්සේ වෙතට ගෙනාපු දේවල්. ඒ නිසා කිසිම එක ඩොලර් එකක් අපි සභාවේ මුදලකට එකතු කරන්නේ නැතුව වෙනම අද දක්වා තියලා තියෙනවා මේ වැඩේ ඉෂ්ට වෙනකන්. මේ සභාවේ ඉන්න සමහර අය දේශයන් වලට ඇතුල් වෙන්න යනවා. සුභාරංචි උදෙසා. ඔව්. සමහරට රැකියාවක් හරහා වෙන්න පුළුවන්. සමහර අය මිෂනාරිවරුන් හැටියට මේ සභාවේ ඉන්න යම් අය එළියට බහින්න යනවා. ජනවාරි මාසේ අපි කටයුතු සැලසුම් කර තිබෙනවා ඉංග්‍රීසි දේව මෙහක් දවුර නගරය ආරම්භ කරන්න. නැවත වතාවක් සිස්ටර් රෝසි එන්න යනවා ජනවාරි මාසේ. ඇය ඔබ දැක්ක ඇය මාව දැක්ක ඇය සභාව දැක්ක ඇයට හදවත ප්‍රේමයෙන් සභාවට වෙලුණා. ඇය දේශය දැක්ක මිනිසෙන් දැක්ක ඇයගේ හදවතට ස්වාමීන් වහන්සේ යමක් කතා කරා. මම කිව්වා ඔබට යම් අභියෝගයක් තිබෙනවා. ඒ තමයි අපේ අවශ්‍යතාවය ඉංග්‍රීසි දේව මෙහා ආරම්භ කිරීම. ඇය අභියෝගය බාරගත්තා. ස්වාමීන් වහන්සේ තුල ආඥාවෙන්. ඇය කිව්වා මම සභාව යටතේ ඔබේ නායකත්වයේ යටතේ මේ වැඩ කොටස මම ආරම්භ කරනවා. මං කිව්වා නෑ ඔබ නිදහසේ පණග නෑ ඇය මට ඉඳන් කිව්වා නෑ පාස්ටර් මට නායකයෙක් ඕන. ඒ නිසා ඔබේ නායකත්වයේ යටතේ මම මේ වැඩ කොටස ආරම්භ කරනවා. ජනවාරි මාසේ ජර්මනියෙන් කණ්ඩායමක් එන්න යනවා 6 දෙනෙක්. ඔවුන් ඇවිල්ලා මේ රටේ ඉන්න යනවා මාසයක්. ඔවුන් ඒකට සල්ලි ඔවුන් විසින්ම සොයා ගන්නවා. ඒ අය මේ වෙනකොට ඒ ගැන මහන්සි වෙනවා. ස්වාමීන් වහන්සේ අපගේ සභාව ප්‍රබල වැඩ කොටසකට ස්වාමීන් වහන්සේ ගෙනල්ලා තිබෙනවා. ස්වාමීන් වහන්සේ බලවත් දේ කරනවා. දර්ශනය ශුද්ධාත්මයන් වහන්සේ සභාවට දුන්නා. ඔබ දර්ශනයක් එක්ක තියෙන සභාවක සිටින්නේ. ඒ දර්ශනයක් තිබෙන සභාවේ ශුද්ධාත්මයන් වහන්සේ කතා කරලා දෙවියන් වහන්සේගේ සැලැස්ම උන්ට එළිදරව් කළා. ඇයි ස්වාමීන් වහන්සේ අපිට උන්වහන්සේගේ සැලැස්ම එළිදරව් කරන්නේ? උන්වහන්සේ දැකපු නිසා සභාවට දර්ශනයක් තිබෙන බව. අපි යමු කාරණයට. දේව රාජ්‍ය වෙනුවෙන් දෙන ලද දර්ශනයක් සභාවට දුන්නා. බර්නබස් සහ සාවුල් මා විසින් කැඳවූ මෙහෙට වෙන් කරන්න කියලා කිව්වා. ඒ වගේම අපි දකිනවා මේ අන්තිෝකියේ සභාවේ නායකත්වය ශුද්ධාත්ම හඬට කීකරු වෙච්ච නායකත්වයක්. මේ අන්තිෝකියේ සභාවේ හොඳ නායකත්වයක් තිබ්බා. හොඳ වැඩිහිටියන් සිටියා. ඔවුන් ශුද්ධාත්ම හඬට කීකරු වුණා. බර්නබස් සහ සාවුල්ව මිෂනාරි සේවයට වෙන් කළා. බර්නබස් සහ සාවුල් කියන්නේ සභාවට හිටිය වටිනාම සම්පත් දෙක. නමුත් ඔවුන් වෙන් කළා මිෂනාරි සේවයට පිටත් වෙන්න. දැන් ඔවුන්ට සභාවට ඔවුන් අහිමි වෙන අවුරුදු ගානකට. නමුත් ඔවුන් මේ තීන්දුව ගත්තා. බර්නබස් සහ සාවුල් මිෂනාරි සේවයට ඇතුල් වුණා. ඒ වගේම බයිබලයේ කියනවා බර්නබස් සහ සාවුල් වැඩේට පිටත් වුණා. වැඩේට පිටත් උනේ කොයි විදිහටද? තුන්වෙනි පදයේ තියෙනවා. එවිට ඔවුහු නිරාහාරයෙන් හිඳ යාඥා කොට ඔවුන් පිට අත්තබා ඔවුන් පිටත් කර හැරියේය. කොහොමද පිටත් කරේ? නිරාහාරයෙන් හිඳ යාඥා කොට අත්තබා පිටත් කෙරුවා. නිරාහාරයෙන් යාඥා කෙරුවා සභාවෙන් කරන්න යන වැඩ කොටස ගැන. දැන් ඔවුන්ට ලොකු වැඩ කොටසක් කරන්න තිබ්බා. අන්තිෝකියේ සභාවෙන් මුදල් එකතු කරන්න තිබ්බා උන්ට මේ වැඩේට. අන්තිෝකියේ සභාවේ මිනිසුන් මේ වෙනුවෙන් දායක වුණා. ඔබ මා එකතු වෙලා බංග්ලාදේශ සේවය වෙනුවෙන් දායක වුණා වගේ. ඔවුන් දායක වුණා මේ වැඩේට. මේ ලොකු වටයක් දැන් ගිහිල්ලා වුන් එන්න. පාවුල් තුමත් තමුන්ගේ වියදම් වෙනුවෙන් තමුණුත් ඒකට උපකාර කරගත්ත කියලා බයිබලෙ ලියා තිබෙනවා.
නමුත් ඔවුන් විශේෂයෙන්ම මග අතරතුරේදී ඔවුන්ගේ නැව් ගමන්වලදී අපි දකිනවා අන්තිෝකිය සභාවෙන් පිටත් කරපු මිනිසයන්ව අන්තිෝකිය සභාවෙන් බලාගත්තා. මෙන්න निराहाරයෙන් යාඥා කරලා යෝම පිටත් කරේ. අත්හැබුවා ඔවුන් ඉදිරියේ යන්න ඉස්සල්ලා. මට මතකයි මගේ සේවයේ මම නොයෙකුත් ස්ථානවල පිටත් වෙන්න ඉස්සල්ලා මට අත්හබල යාඥා කරපු හැටි. මට මතකයි බයිබල් විද්‍යාලයෙන් පිටත් වෙනකොට මට අත්හබලයි ස්ථානේ යාඥා කෙරුවා. මගේ අලුත් සේවයට පිටත් වෙන්න. ඊළඟට මම මේ සේවය කරමින් සිටියදී ඒක බාර දීලා කලුතර සභාවට එනකොට මගේ පමුණුගම සභාවේ සිටපු පාලකතුමා සහ තවත් පාලකවරුන් එකතු වෙලා අත්තියල යාඥා කරා මාවේ ස්ථානයට යවන්න. ඒ ස්ථානයේ ඉඳලා මං කුවේට් දේශයට අපි පවුලක් හැටියට යනකොට අපිට අත්තියල යාඥා කරලා ඒ ස්ථානයට යවුවා. නැවත ආයේ ලෙබනන් එකට එනකොට අත තියලා යාඥා කරලා මව් සභාවෙන් පිටත් කරනු ලැබුවා. ඒක විශේෂ දෙයක්. මම හිතුමනා අපිට මගේ ජීවිතේ කොහෙවත් ගිහිල්ලා නැහැ. මම හිතලා මම යනවා මගේ සේවයක් හොයාගෙන. කවදාවත් ගිහිල්ලා නැහැ. මව් සභාවේ ඉදිරියේ සභාවේ සෙනග ඉදිරියේ වේදිකාව ඉදිරියේ උන්වහන්සේගේ වචනය ප්‍රකාශ කරන මේ ස්ථානයේ ඉදිරියේ හිටගෙන ඔවුන්ගේ අත්හැබීම ආශිර්වාදය ලැබලා තමයි මම පිටත් වෙලා තිබෙන්නේ මේ දක්වා. මගේ හැම දෙයකටම මේක හරි වැදගත් දේවදාසයෙකුට. සමහර අය තමුන්ගේ හිතුමනා අපේ තමුන්ගේ සේවාවන් කරගෙන යනවා. අන්තිමට ඒකෙන් අතරමං වෙන්නේ ඒ අයව අනුගමනය කරන අහිංසක ඇදිලිවතුන්. ඒකයි මම සමහර දේවල් වලට විරුද්ධ තේරුම් ගන්න. ඔබට තේරෙයි ඒවා ආත්මිකයි කියලා. නමුත් ස්වාමීන් වහන්සේගේ කැඳවීම නිසිලස ලැබපු යම් අපොස්තලික නායකත්වයේ මඟ පෙන්වීම සහ ආලේපය තබලා පිටත් නොකරන ලද මිනිසෙගේ සේවයකට ඇතුල් වීම අනතුරුදායකයි. ඔතන මත තියාගන්න මේවා. ඔන්න ඊළඟ කාර්යයට එමු. ඔවුන් පිටත් වුණා. බර්නබස් පිටත් වුණා. සාවුල් පිටත් වුණා. දැන් අපි එන්න යනවා බර්නබස් සහ සාවුල් ගමන් කරපු මාර්ගයට. දැන් ඔවුන් ගමන් කරනවා ලස්සන මාර්ගයක. ඔබට පේනවා මේ ස්ථානය අන්තිෝකිය කොහෙද තියෙන්නේ කියලා. පළමුවෙන් මේ කහපාට තියෙන ස්ථානය. කහපාට තියෙන්නේ අන්තිෝකිය. අන්තිෝකියේ සිට තමයි ඔවුන් පිටත් වෙන්නේ පළවෙනි මිෂනාරි ගමන. මම ස්ථාන ගණනාවක් ඔබත් එක්ක බෙදා ගන්නවා. පළවෙනි ස්ථානය තමයි බයිබලයේ කියනවා කුප්‍රසය. ඒ කියන්නේ සයිප්‍රස් වලට. බයිබලයේ සයිප්‍රස් එකට සඳහන් කරලා තියෙන්නේ කුප්‍රස් කියලා. කුප්‍රසය. ඒ කාලේ ව්‍යවහාර වෙච්ච නාමයක්. දැන් ඔවුන් කුප්‍රසයට ඇතුල් වෙනවා. බලමු මේ ස්ථානයේ සිදුවෙච්ච දේවල්. දැන් සයිප්‍රස් නෝස් කුප්‍රසයට ඇතුල් වෙන බව හතරවෙනි පදයේ කියනවා. මෙසේ ඔහු ශුද්ධාත්මයන් විසින් යවනු ලදුව සුලුකියට බැසගොස් එහිදී නැව් නැගී කුප්‍රසයට ගියේය. කොහෙන්ද නැව් නැග්ගේ? සුලුකියේ. ඒ කාලේ එම්මීයේ තිබුණේ නැහැ. ඒ කාලේ කටාර් එයාර්වේස් තිබුණේ නැහැ. ඒ කාලේ කුවේට් එයාර්වේස් තිබුණේ නැහැ. ඒ කාලේ තිබ්බේ මහා කොටන් වලින් හදපු දාරාණි පාත ලොකු රුවල් නැව්. තාමත් ඒ රුවල් නැව් තියෙනවා. මම හිටියේ මුහුද යාබදව වරාය පේන දුරින්. ඉතින් මම දකින්නවා සමහර නැව් වෙනවා යනවා. ඔවුන් කුප්‍රසයට ආවා. කවුද යවුවේ? මෙසේ ඔවුන් ශුද්ධාත්මයන් විසින් යවන ලදුව. දැන් මේ ප්‍රපේතවරුන් අත තියලා යාඥා කරලා ඔවුන්ව යවන කාරණාවටද මෙතන සඳහන් කරනවා කවුද යවුවේ? ශුද්ධාත්මයන් වහන්සේ. මතක තියාගන්න සභාව විසින් ඔබට යාඥා කරලා ආලේප කරලා පිටත් කරන ගමන විශ්වාස කරන්න. ශුද්ධාත්මයන් වහන්සේ විසින් යවන ගමනයි. ඔව් මම ඒක මගේ ජීවිතේ විශ්වාස කරනවා. ඒක මගේ ජීවිතේ සිද්ධ වුණා. ඒ වගේම පස්වෙනි පදේ කියනවා යොහාන් මාක් ඔහුගේ සේවකයව සිටියා. යොහාන් මාක්. කවුද මේ යොහාන් මාක් කියන්නේ? පස්වෙනි පදේ ගැන කතා කරනවා. ඔහු සලමියට පැමිණි කල යදුවරුන්ගේ සිනගෝගවලදී ස්වාමින් වහන්සේගේ වචනය ප්‍රකාශ කළේය. යොහාන් ඔවුන්ගේ සේවකයව සිටියේය. දැන් ඔවුන් සයිප්‍රසයට ඇතුල් වුණා. සේවය කරන්න පටන් ගත්තා. මේ දෙන්නට ගෝලෙක් හිටියා. ගෝලයාගේ නම කවුද? යොහාන්. නැත්තන් යොහාන් මාක්. නැත්තන් ජෝන් මාක්. කවුද මේ යොහාන් මාක්? මේ යේසුස් වහන්සේගේ ගෝලයා වූ යොහාන් නොවේ. මේ යේසුස් වහන්සේගේ 12 දෙනාගේ ගෝලයින්ගෙන් එක්කෙනෙක් නොවේ. මේ තමයි යේසුස් වහන්සේට ඊළඟ වලල්ලේ සිටපු 70 දෙනෙක්ගේ කණ්ඩායමක් හිටියා නේද? ඒ අය අතරට වැටිච්ච ප්‍රධාන කෙනෙක් තමයි යොහාන් මාක්. මේ යොහාන් මාක් ඉතා තරුණ වයසේ මිනිසෙක්. ඒ වගේම ඔබ දන්නවද මාක් සුභාරංශිය ලියනු ලැබුවේ මේ යොහාන් මාක් විසින්.
මාක් සුභාරංචිය ලිව්වේ මේ යොහාන් මාක්. මාක් සුභාරංචියේ විතරක් ඔබට හම්බෙනවා 14:51 සහ 52. යේසුස් වහන්සේව අල්ලන මොහොතේදී තරුණෙක් යේසුස් වහන්සේගේ කණ්ඩායම අසල ඉඳලා සොල්දාදුවන් ඔහු අල්ල ගන්න වෙලාවේදී ඔහු සලුව අතහැරලා දාලා නිර්වස්ත්‍ර දිව්වා. දැන් මේ තරුණයා මාක් යයි විශ්වාස කරනවා. නිර්නාමික තරුණයා. හේතුව මාක් ලියා තිබෙන විදිහට මේ පොත ලියන්නේ මාක්නේ. මාක්ට කියන්න බෑ මාවේ වෙලේ ඇල්ලුවා මම වස්සේ අතහැරලා නිර්වස්ත්‍ර දිව්වා කියලා. ඒ නිසා මාක් ගැන සිදුවීම ඔහු නිර්නාමිකව ඒ ස්ථානයේ සඳහන් කරනවා. යේසුස් වහන්සේගේ ගෝලෙන් 12 දෙනෙක් නොවූ මාක් කොහෙද එතන ගෙත්සමනියේ හිටියේයි. ඔහුගේ නිවස පිහිටා තිබෙන්නේ ගෙත්සමනි උයනට යාබදව. ඔවුන්ට විශාල නිවසක් තිබුණා. පසු කාලයේදී සභාවේ යාඥා මෙහෙයන් පවත්වන්න පවා ඔහුගේ නිවස පාවිච්චි කරපු හැටි බයිබලයේ සඳහන් කරනවා. ඔහුගේ නිවස තිබුණේ ගෙත්සමනි උයනට යාබදව. ඒ නිසා මාක් හැමෝටම යේසුස් වහන්සේව ඇහැ ගහගෙන සිටියේ. ගෙත්සමනි උයනේ වෙලාවෙත් මාක් ඒ කිට්ටුවට ආවා. මොකද්ද මේ සිද්ධිය බලන්න. ඒ වෙලාවේ තමයි මාක් පැනලා දිව්වේ. මෙන්න ජෝන් මාක්. මේ මාක් තමයි පසු කාලීනව සභාවේ ක්‍රියාකාරී තරුණයෙක්ව සිටින මොහොතේදී පාවුල්තුමා සහ බර්නබස් තීරණය කරනවා ඔහු එක්කතු කරගෙන යන්න. ඒ වගේම බයිබලයේ සඳහන් කරනවා මාක් ජෝන් මාක් බර්නබස්ගේ ඥාති සහෝදරයෙක් වෙනවා කියලා. මේ හැම පදයක්ම මම කියවන්නේ නැහැ. දැන් ඔබට තේරෙනවද යොහන් මාක් කවුද කියලා? දැන් කතන්දරය ආපහු එමුද? දැන් කොහෙද වුන් සිටින්නේ? සයිප්‍රස් වල. දැන් සයිප්‍රස් වල වුන් සුභාරංචිය ප්‍රකාශ කරමින් වචනය දේශනා කරගෙන යමින් සිටින අතරතුරේදී 13 වෙනි පරිච්ඡේදයේ 6 වෙනකොට එනවා අධිපතියෙක්ගේ සිදුවීමක්. සයිප්‍රස් වල සිටු නැත්නම් කෘප්‍රස්සේ සිටු අධිපතියෙකුට ඕනකම තිබ්බා පාවුල් සහ බර්නබස්ට සවන් දෙන්න, වචනයට සවන් දෙන්න. ස්වාමින් වහන්සේගේ වචනය අසන තුරේදී එක් මිනිසෙක් අධිපතියාව ඇදහිල්ලෙන් හරවා ගන්නට වැඩ කටයුතු කරා. ඔහුගේ නම බර්යේසුස්. බර්යේසුස් මායාකාරයෙක්. කට්ටඩියෙක් වගේ මිනිහෙක්. බොරු අනාගත වක්තෘවරයෙක්. මිනිස්සුන්ට බොරු අනාගත වාක්‍ය කියනවා. අදත් ඉන්නවනේ කට්ටඩි රාලා ඇවිල්ලා කියනවා මේ බලගතු බන්ධනයක් හුනියමක් කරලා තිබෙනවා. ඒ හින්දා මේක කපන්න තියෙනවා. ලේසියෙන් බෑ. ලක්ෂයක් ඕන. අනේ අපේ අහිංසක සෙනග ලෙබනන් එකේ ඉඳලා හම්බ කරපු සල්ලි අර කට්ටඩියට යවනවා වෙස්ටර්න් යුනියන් එකට ගිහිල්ලා. මෙන්න බර්යේසුස්. මේ බර්යේසුස් ඕනකම තිබ්බ අධිපතියට බාධා කරන්න. ඒ මොහොතේදී අපි දකිනවා 13:6 සිට 12 ඔහුව හරවා ගන්න යන වෙලාවේදී සාවුල් නැගිටලා බර්යේසුස්ට යේසුස් වහන්සේගේ නාමයෙන් ඔහුට අවවාද කරලා ඔහුට කියනවා නුඹ මෙතෙන් ඉඳලා අන්ධ වෙනවා. බර්යේසුස් අන්ධ වුණා. බර්යේසුස් අන්ධ වුණු හැටි දැක්ක අධිපතියා. අධිපතියා ස්වාමීන් වහන්සේ වෙතට හැරුණා. මෙන්න සයිප්‍රසේ පළවෙනි ප්‍රබල හැරීම සිද්ධ වුණා. අධිපතියෙක් යේසුස් වහන්සේව අදාහගත්තා සයිප්‍රස් වලදී. අධිපතියා පුදුම වෙලා හැරුණා. ඊළඟට දෙවෙනි ස්ථානයට ඔහු යනවා. පම්පිලියට යනවා. පම්පිලිය පර්ගාවලට යනවා. පාපස් තොටුපලින් නැවට නැගලා. පාපස් වලින් තොටුපලෙන් ඔහු යනවා පම්පිලිය කියන පළාතේ පර්ගා කියන නගරයට ඇතුල් වෙනවා. දැන් කොහෙද වුන් සිටින්නේ? සුපුරුදු නවද්ද? නෑනේ. මේ පම්පිලියේ පර්ගාවල වුන් සිටින්නේ. පර්ගා නගරයක් තොටුපළක් තිබුණු වරායක් තිබුණු නගරයක් තමයි පර්ගා. 13 පාවුල් ඔහු සමග සිටියෝද පාපස් කරේ නැව් නැගී ගොස් පම්පිලියේ පර්ගාට පැමුණුනේය. එවිට පර්ගාවල සිදුවෙච්ච ප්‍රධානම කාරණේ මොකද්ද? එවිට යොහාන් නොවුන් කෙරෙන් අහක් වී යෙරුසලමට හැරී ගියේය. දැන් ගෝලයා හැරිලා ගියා. ආපහු නැගිලා ආපහු ජෙරුසලමට ගියා කියලා බයිබලයේ කියලා තියෙනවා. මෙන්න යොහාන් මාක් කරපු දේ. යොහාන් මාක් තීන්දුව වෙනස් කරුවා. ඔවුන්ට උපකාර කරන්න ආපු මිනිස්සයා මෙතනදී ඔවුන්ට යම් අඩුපාඩුවක් සිද්ධ වුණා. මිෂනාරි ගමනේදී සමහර විට අපේ ජීවිතවලදී යම් ගැටලුන් මතුවෙන්න පුළුවන්. බර්නබස්ටයි සාවුල්ටයි උපකාර කරන්න ආපු මිනිස්සයා යොහාන් මාක්. ඔහු හදිස්සියේදී පර්ගාවලදී තීරණය කරන මට යන්න බෑ. ඇයි ඔහු හැරුණේ?
ඇයි ඔහු හැරී ගියේ? ඔබට අදහසක් තියෙනවද? නිකන් කියන්න. මොන හරි උත්තරයක් දෙන්න. ඇයි මේ මිනිස්සයා ගියේ මේ දෙන්නව දාලා? අපිට ස්ථීර අදහසක් දෙන්න නැහැ. නමුත් හොඩුවාවක් හිතරක් හිතා ගන්න පුළුවන්. සමහර විට බය නිසා වෙන්න පුළුවන්. මුණ දෙන්න තියෙන කාරණාවලට. ඔව්. සමහර විට පවුල් එක්ක වැඩ කරන්න අමාරුයි කියලා වෙන්න පුළුවන්. පවුල් ටිකක් හදයි. සමහරට උඩ හිතෙන්න ඇති පවුල් එක්ක නම් වැඩ කරන්න බෑ. එහෙම හිතන්න බැරි නැද්ද? ඔව් සමහර විට එහෙමත් හිතෙන්න පුළුවන්. සමහර විට කලකිරීමක් හිත වෙන්න පුළුවන්. කලකිරීම නිසා මිනිස්සු සේවය අතහරිනවනේ. කලකිරීමක් නිසා වෙන්න පුළුවන්. පුද්ගලික ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. නමුත් අපිට හෝඩුවාවක් තිබෙනවා. පාවුල්තුමා සහ බර්නබස් දෙවනි මිෂනාරි ගමන යන්න සූදානම් වෙන විට 15 වෙනි පරිච්ඡේදයේදී බර්නබස් කියනවා අපි යොහාන් මාක්ව අරන් යන්න ඕන. පාවුල්තුමාට නැග්ගා නේද? පාවුල්තුමා කියනවා කොහොමද මිනිහව අරන් යන්නේ? අපි වැතාරලා ආපු මිනිහා කොහොමද අපි මේ ගමන අරන් යන්නේ? මොකද අපිව අතහැරලා ගියා මේ මිනිස්සයා. මෙච්චර වැඩ තියෙද්දි අපිව දාලා ගිය මිනිහෙක් අපිට අරන් යන්න බෑ. ඔබ දන්නවද බයිබලයේ කියනවා පාවුල් සහ බර්නබස් අතර සැර විවාදයකුත් හැටගත්තා මේ කාරණාව නිසා. කවුරු නිසාද? යොහාන් මාක් නිසා. මතියන් යොහාන් මාක්ලා සමහර වෙලාවට සමහර පාර්ශවයන් දෙකක් අතර සැර විවාද උපදවනවා. ඔබ මාතෘකාවක් වෙන්න එපා කාගේවත් දෙපැත්තක සැර විවාද ඇති කරවන්න. එතකොට යොහාන් මාක්ලා වගේ තමයි. හැබැයි යොහාන් මාක් ඊළඟට බලවත් ගමනක් ගියා ස්වාමීන් වහන්සේත් එක්ක. හේතුව යොහාන් මාක්ගේ වගකීම බර්නබස් බාරගත්ත නිසා. පාවුල් බාරගත්තා නම් යොහාන් මාක්ව දෙකෙන් එකක් කරනවා. එක්ක හිඳපන් නැත්නම් ඵලයක්. සමහර අයගේ චරිත ගුණාංගය. නමුත් බර්නබස් ඊට වඩා මේ උපස්ථානයේ පියා යොහාන් මාක්ව වර්ධනය කරලා බලවත් දේවදාසෙක් කෙරුවා. ඔව් ඊළඟට යොහාන් මාක් පාවුල්තුමාට පවා උපකාර කෙරුවා. ඔබට තේරෙනවද? හොඳයි අපි තැනට එමු නැවත. මේ තමයි යොහාන් මාක්. යොහාන් මාක් පම්පිලිය පර්ගාවලදී ඔවුන්ගෙන් අහක් වෙලා ගියා. දැන් ඔහුට බර වැඩි වැඩේ. නමුත් ඔවුන් වැඩේ නැවතුවාද? වැඩේ නැවතුවේ නැහැ. ස්වාමීන් වහන්සේ උන්ට කරුණාව දෙනවා. ඊට පස්සේ ප්‍රසීදියේ අන්තිෝකියට ආවා. මෙන්න ප්‍රසීදියේ අන්තිෝකිය. දැන් ඔවුන් පටන් ගත්තේ අන්තිෝකියකින් තමයි. දැන් මේ අන්තිෝකිය වෙනස් අන්තිෝකියක්. ඔවුන් වැඩේ පටන් ගත්ත අන්තිෝකිය නොවේ. ප්‍රසීදිය පළාතේ තියෙනවා අන්තිෝකිය කියලා නුවරක්. තේරුම් ගත්තද? මේ ප්‍රසීදිය අන්තිෝකිය. ප්‍රසීදිය අන්තිෝකියේ යුදෙව්වරුන්ගේ සිනගෝගවල වුන් දේශනා කරා. මේ හැම පළාතෙම යුදෙව්වරුන් හිටියා. ඔවුන් විසිරුවලනේ තිබ්බේ. සිරියාවෙන්, බබිලෝනියෙන් ඔවුන් විසිරෙව්වනේ. ඔවුන් හැම තැනකම දැන් ඉන්නවා. ඔවුන් ප්‍රසීදිය අන්තිෝකියේ දැන් දේශනා කරමින් ගිය අතරේදී යුදෙව්වරුන්ගේ සිනගෝගයේ දේශනා කරා 13:5-6යි. ඒ වගේම 13:16 ඉඳලා 43 වෙනකම්ම කතා කරන්නේ ඔවුන් කරපු දේශනාව. සිනගෝගයේ මුලාදෑනියා කියනවා සහෝදරවරුනි ඔවුන් දෙදෙනාව දැකලා අමුත්තු දෙන්නෙක් අද දවසේ ඉන්නවා. යුදෙව්වරුන් සහෝදරුනි ඔබට අපිට උපදෙස් දෙන්න තියෙනවා නම් කරුණාකරලා නැගිටලා අපිට උපදෙස් දෙන්න කියලා ඔවුන්ගෙන් ඉල්ලීමක් කරා. ඒ මොහොතේදී මොකද ඔවුන් කළේ? නැගිටලා ඔවුන් ව්‍යවස්ථාව උගන්වන්නන් හැටියට ව්‍යවස්ථාව ප්‍රකාශ කළා විතරක් නොවේ. ඔවුන් යේසුස් වහන්සේ වෙතටම ආවා ව්‍යවස්ථාවෙන් අරගෙන. ඒ හින්දා මිසරේ වහල්කම ගැන කතා කරා, කාන්තාර ගමන ගැන කතා කරා, ඊළඟට පොරොන්දු දේශයට ඇතුල් වීම, විනිශ්චයකාරවරුන් ඔහුම පාලනය කරපු හැටි, ඊළඟට රජවරුන් ආපු හැටි, සාවුල් ආපු හැටි, සාවුල්ට පස්සේ දාවිත් ආපු හැටි, ඊළඟට ඔහු දාවිද්ගෙන් ලස්සනට අරන් එනවා. දෙවියන් වහන්සේ දාවිද්ගෙන් පස්සේ දාවිද්ගේ වංශයට අයිති වූ යේසුස් නම් ගැලවුම්කාරයා පොළොවට දුන්නා කියලා ඔවුන් ලස්සනට යේසුස් වහන්සේගේ සාක්ෂිය ප්‍රකාශ කරනවා. යේසුස් වහන්සේගේ ජීවිතය, මරණය, මලවුන්ගෙන් නැගිටීම, ඒ ගැන ලියා තිබෙන අනාවැකි ඔවුන් ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කළ අවසානයේදී පසුතැවිලි වීම, පව්කමාව සහ ධර්මිෂ්ඨකම ගැන දේශනා කරනවා. කොහේදීද මේක දේශනා කරේ? ප්‍රසීදියේ අන්තිෝකිය පළාතේදී. යුදෙව් සිනගෝගවලදී. දේශනාවේ ප්‍රතිඵල ඔබ දන්නවද මොනවද කියලා? දේශනාවේ ප්‍රතිඵල 13:42-43 මෙහෙම කියනවා. ඊළඟ සබත් දවසෙත් අපි වෙතට ඇවිල්ලා අපිට උගන්වන්න කියලා වුණ ආරාධනයක් ලැබුවා. දෙවෙනි ප්‍රතිඵලය තමයි බොහෝ දෙනා සාවුල් සහ බර්නබස් අනුව ගියා. ආමෙන්. මෙන්න ප්‍රතිඵල. ඊළඟට දෙවෙනි සතිය දැන් යනවා. මොකද ආරාධනයක් ලැබිලානේ තියෙන්නේ. දෙවෙනි සතිය වුන් යනවා. 13:44ත්
52ත් අතර පද. ඔබ දන්නවද මොකක්ද උනේ කියලා? ජුදෙව්වරුන් ඇවිල්ලා සෙනග වියවුල් කෙරුවා 45 වෙනි පදේ. සෙනගගෙන් පීඩාවක් උපදවලා ජුදෙව්වරුන් ඔවුන්ව එලවන්න සැලැස්සුවා. පාවුල් සහ බර්නබස් අන්‍ය ජාතීන් වෙතට හැරිලා ගියා. බයිබලයේ කියනවා අන්‍ය ජාතීන් ඒ ගැන සන්තෝෂ වුණා. මේ මම කියන්නේ 13:46 සිට 49 දක්වා. ඒ විතරක් නෙමෙයි ඔවුන් යනකම් හිටියේ නෑ මේ ජුදෙව්වරුන් ඔවුන්ව නුවරින් එලවා දැම්මා. අපිත් සුභාරංචි අරන් ගම් වලට යන විට මේකම තමයි වෙන්නේ. පීඩාව. ඊළඟට ඔවුන් නිරපා හරිනු ලැබූ පසු 4 වෙනි ස්ථානයේ වශයෙන් ඔවුන් ඉකෝනියට එනවා. මේ තියෙන ඉකෝනිය. ඉකෝනියට ආවට පස්සේ 13:52 කියනවා එහෙත් ඔහු Tamanගේ පාදවල දූලි ඔවුන්ට විරුද්ධව ගසා දමා ඉකෝනියට පැමිණියෝය. ඉකෝනියේ සිටපු ගෝලයෝ ප්‍රීතියෙන්ද ශුද්ධාත්මයෙන්ද පූර්ණ වුණා. ඉකෝනියට ආවා. ඉකෝනියේ සිටිය සභාවේ සෙනගක්. ගෝලයෙන් සිටියා. ඔවුන් ප්‍රීතිමත් වුණා. ශුද්ධාත්මයෙන් පිරුණා. ඇයි හේතුව? මෙන්න ස්වාමීන් වහන්සේ දේවදාසීන් යවලා තියෙන ඔවුන්ට ආශිර්වාද කරන්න. ඔවුන් සේවය කරන විට ඔවුන් ප්‍රීතිය ලැබුවා. ඔවුන් ශුද්ධාත්මය ලැබුවා. මතක තියාගන්න. ඔබ සෑම ඉරුදිනකම ස්වාමීන් වහන්සේගේ දාසයෙක් මේ ස්ථානයේ සේවය කරන විට ඔබ ස්වාමීන් වහන්සේගේ වචනය තුළ ප්‍රීතිය ආලේපේ ආත්මය ලබන්න යනවා. ඒක ලබන්න ප්‍රීතියෙන් සම්පූර්ණ ශුද්ධාත්මයෙන් පූර්ණ වුණා. ඒ වගේම ඉකෝනියන් අතරතුරේදී 14:1 කියනවා පාවුල් බර්නබස් ජුදෙව් සිනගෝග වලට ගිහිලා දේශනා කරා. ඔවුන්ගේ දේශනාවේ ප්‍රධානම පොයින්ට් එක කොහෙද? ජුදෙව් සිනගෝගය. ඒ වගේම ඒ ස්ථානේ කතා කරලා කියනවා ග්‍රීකරුන් අදාහගත්තා. 14:1ට එනකොට ග්‍රීකරුන්ගෙන්ද මහත් සමූහයක් අදාහ ගන්නා පරිද්දෙන් කතා කළෝය. ජුදෙව්වරුද මේ අදාහගත්තේ? ග්‍රීකවරු අන්‍ය ජාතිකයෝ. නමුත් ජුදෙව්වරු මොකද කරේ? අන්‍ය ජාතීන්ව කලබවලා ඉකෝනියෙත් පීඩාවක් හටගන්න සැලැස්සුවා. දැන් ඔවුන් මේ ප්‍රසීදියේ මේක පටන් ගත්තේ. දැන් ඔවුන් ඒක අරගෙන ආවා ඉකෝනියටත්. අරගෙන ඇවිල්ලා අන්‍ය ජාතීන්ගෙන්ම කැළඹෙව්වා. කලබවලා පීඩාවක් හටගන්න ගත්තා. 14:3 කියනවා නමුත් ඔවුන් නිර්භීත ලෙස ඔවුන්ගේ වැඩේ කරා කියලා. එහෙයින් ඔහු ස්වාමින් වහන්සේ තුල නිර්භීත ලෙස කතා කරමින් බොහෝ කල නැවතී සිටියේය. ඔවුන් අතහැරියේ නැහැ එතනදී. නැවතිලා රැඳිලා බොහෝ කල හිටියා. කොහෙද? ඉකෝනියේ නිර්භීතව. පසුව ජුදෙව්වරුන් ඔවුන්ව මරන්න ගල් ගසන්නත් නියම කරගෙන තීන්දුව කරගත්තා. ඒ මොහොතේදී ඔවුන් සිතුවා ඔවුන් හක් වෙන්න ඕන කියලා. ඔවුන් ලුස්ත්‍රාවටත් දර්බය පළාතටත් ඇතුල් වුණා. පස්වෙනුවට ලුස්ත්‍රාවේ දර්බයට ඔවුන් ඇතුල් වුණා. බයිබලයේ 14 වෙනි පරිච්ඡේදයේ 8 සිට 10 කියනවා ලුස්ත්‍රාවේ සිටපු මව් කුස පටන් කොර වූ මිනිසෙක් සුවය ලබනවා. ලුස්ත්‍රාවේ. පාවුල්තුමා ඔහුගේ ඇදහිල්ල දැකලා ඔහුට සුවය නිදහස් කරනවා. ඔහු සුවය ලැබුවා. මේ සුවය ලැබුණු වහාම ඔබ දන්නවද වෙච්ච දේ? ලුස්ත්‍රාවේ තිබුණා දේවාලයක්. සියුස් දේවාලය. මේ සියුස් දේවාලයේ හිටපු කපු මුහත්තුරු ටික එකතු වෙලා සෙනගව කුලප්පු කෙරුවා. මෙන්න දෙවිවරු පොළවට බැහැලා. කවුද දැන් දෙවිවරු දෙදෙනා? බර්නබස් සහ සාවුල්. ඔවුන්ගේ නම් වලට දැන් දෙවිවරුන්ගේ නමුත් දානවා. ඔවුන් බර්නබස්ට සියුස් කියලා දානවා. පාවුල්ට හර්මිස් කියලා දානවා. දාලා දැන් විශාල මංගල්‍යයක් ලෑස්ති කරලා ඔවුන් මේ සියුස් දේවාලය අදහපු මෙන්න දෙවිවරුන් අපේ ගමට පණ පිටින් බැහැලා. ලස්සනයිනේ සිද්ධිය. විශාල මංගල්‍යයක් ලෑස්ති කරලා දැන් ඔවුන් එන පෙරමග ලෑස්ති කරනවා තොරන් ගහලා පූජාවක් ඔප්පු කරන්න දෙවිවරුන් දෙදෙනාට. කවුද මේ? පාවුල් සහ බර්නබස්. ප්‍රපේතවරුන් මේක අහුවට පස්සේ මොකද කළේ? 14 කතා කරනවා. එහෙත් ප්‍රේරිත වූ බර්නබස්ද පාවුල්ද ඒ ගැන අසා තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන සමූහයා අතරට දුව ගොස් මොරගසා මිනිස්සෙනි. ඔවුන් වස්ත්‍ර ඉරා ගන්න. පළමුව. ඊට පස්සේ කියනවා ඔවුන් මිනිස්සෙයින් බව ඔවුන්ට හේතු ගන්නවා. අපි දෙවිවරුන් නෙමෙයි. අපි අදහන දෙවියන් වහන්සේ තමයි අපි තුලින් ක්‍රියා කරන්නේ. ඔවුන් සියල්ලන් කරේ දෙවියන් වහන්සේ බව පෙන්වනවා. ඔවුන් මංගල්‍ය සම්පූර්ණ නවත්තනවා.
අද පොළොවේ ඉන්න මිනිස්සුත් ශාන්තුවරයන්ට විශාල මංගල්‍ය පවත්වනවා. ඔවුන් ජීවමානව පොළොවේ නැති නිසා ඔවුන්ගේ රූප අරගෙන ගම වටේ ගෙනවිලා නමස්කාරයක් කරනවා. ඒ අය අද පොළොවේ හිටියා නම් ඔවුන් මේ නමස්කාර කරන රූප හදාගෙන ඔසවාගෙන යන ඒ ශාන්තුවරයන් එවල එතනට දෙවියන් වහන්සේ ඉඩ හැරියා නම් එන්න. ඔවුන් කරන්නේ ඒ ටිකමයි. ඇඳුම් ඉරාගෙන කියයි මිනිස්සෙනි අප නොවේ ක්‍රියා කළේ. දෙවියන් වහන්සේ ක්‍රියා කරේ. නුඹලා ඇයි මේ අපිට නමස්කාර කරන්නේ? මෙන්න පාවුල් බර්නබස් කියපු දේ. ඔවුන් කියන අපි නොවේ. ඇයි නුඹලා මේ අපිට ගෞරව දෙන්නේ? බලන්න අද මිනිස්සුන් කොච්චර මංගල්‍ය පවත්වනවද? යේසුස් වහන්සේ පසුපස ගිය ශාන්තුවරයන්ට. මෙන්න සිදුවෙච්ච දේ. ඔවුන් එක නැවැත්තුවා. ලූස්ත්‍රාවේ ධර්මයේදී ඔවුන්ගේ මංගල්‍ය කටයුතු නැවතුණාට පස්සේ අන්තිෝකියෙන් හා ඉකෝනියෙන් පැමිණුණු ජුදෙව්වරු සවුල් අල්ලගත්තා. ධර්මයට ඇතුල් වෙලා ඔබ දන්නවද මොකද කළේ කියලා? පාවුල්තුමාව අල්ලලා පාවුල්තුමාට ගල් ගැසුවා. 14 19 20 ජුදෙව්වරුන් ඔවුන් ලුහු බැඳගෙන ආවා. ජුදෙව්වරුන්ට විශාල වෛරයක් තියෙනවා පාවුල්තුමා ගැන. හේතුව ඔවුන් සමග එක්සිත් වෙලා මේ යම් කාලයකට කලින් සභාවට පීඩා කරපු මිනිහා. දැන් මොකද මේ සභා රෝපණය කරමින් ලෝකෙ වටේ යනවා. ඔව් බර්නබස්ව නෙමෙයි ඇල්ලුවේ. පාවුල්ව අල්ලලා ගල් ගසලා මැරුණා කියලා හිතලා දාලා මැරෙන්න ඇරලා ගියා. නමුත් දෙවියන් වහන්සේට ප්‍රශංසාව වේවා. දෙවියන් වහන්සේ පාවුල්ට දුන්නා සුවය. දෙවියන් වහන්සේ පාවුල්ව ආරක්ෂා කරා. පාවුල් සුවව කරනු ලැබලා නුවරට ඇතුල් වුණා. මිනිස්සෙයින් ගෝලෙයින් ඔහුව රැක බලා ගත්තා. මේ ඔක්කොම හරහා ලූස්ත්‍රාවේ දර්භයාවට සුභාරංචි බලවත් වුණා. 14:21 සුභාරංචිය බලවත් වුණා. ඔහු ඒ නුවර සුභාරංචිය දේශනා කොට බොහෝ දෙනෙක් ගෝලෙයින් කර ලූස්ත්‍රාවටද ඉකෝනියටද අන්තිෝකියටද හැරී ඇවිත්. පසුව ඔහු ඒ ස්ථානයෙන් ගමන නවත්වලා නැවත හැරුණු ගමනකට ආවා. නිල් පාට ඉරෙන් ඔබට පෙන්눔 කරන්නේ ඔවුන් හැරී ආපු ගමන. ආයත් බයිබලයේ කියනවා ඔවුන් ඉකෝනියේ අන්තිෝකියට මේ ස්ථානයල් පසු කරගෙන පැමිණුණා. දැන් හැරී එන ගමන. දැන් මම අර මුල් ගිය ස්ථාන ගැන පොඩි මතක් කිරීමක් කරන්න. පළවෙනිව ඔවුන් කූප්‍රසයට ඇතුල් වුණා. කූප්‍රසෙන් ඔවුන් පම්පිලියේ පර්ගාවලට ගියා. කූප්‍රසේ මතකද අධිපතියාගේ වෙනස් හැරීම? බර් යේසුස්ව මතකද කූප්‍රසේ පම්පිලියේ පර්ගාවලට ආවා. එතනදී මොකද වුනේ? යොහාන් මාක් ඔවුන්ව දාලා ගියා. ඊට පස්සේ ඔහු ප්‍රසීදියේ අන්තිෝකියට ආවා. අන්තිෝකිය යුදෙව් සිනගෝගයේ දේශනා කරා. දෙවනි සතියේ එන්න කිව්වා. දේශනා කරන්න හම්බුන්නේ නැහැ. ජුදෙව්වරු කලබලා ඔවුන්ව නිර්පා හැරියා. ඔවුන් නගරෙන් එළවලා දැම්මා. ඔවුන් ඊට පස්සේ ඉකෝනියට ආවා. ඉකෝනියට ඇවිල්ලා ඉකෝනියෝ ගෝලයන් බොහෝ ඔවුන් ගැන සන්තෝෂ වුණා. ඔවුන් සිනගෝගයේ දේශනා කරා. ග්‍රීකරුන් අදහගත්තා. ජුදෙව්වරුන් පීඩා කළා. ඔවුන් නිර්භීතව දේශනා කරා. ඊළඟට ඔවුන් නෙස්සානේ ඔවුන්ට ගල් ගසන්න සූදානම් වෙනකොට ඔවුන් ලූස්ත්‍රාව සහ දර්බේ පළාතට ඇතුල් වුණා. ඒ ස්ථානයේදී තමයි කොරාසුව වුණේ. කොරාසුව වුණාට පස්සේ ඔබට මතකද සියුස් දේවාලයේ විශාල මංගල්‍යයකට ඔවුන් පිළිගන්න සූදානම් වුණා. ඔවුන් මේ සියල්ල හරි ගැස්සුවා, ප්‍රතික්ෂේප කරලා ඔවුන්ට හරි දේ කතා කෙළුවා. ඊට පස්සේ මොකද උනේ? අන්තිෝකිය සහ ඉකෝනිය යුදෙව්වරුන් පැමුණුණා. පාවුල්ට ගල් ගැස්සුවා. පාවුල් ඒ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ ඌ ආරක්ෂා කරා. ඔව්සුව වුණා. ලූස්ත්‍රාවේ දර්බේ දිගටම දේශනා කරා. මිනිස්සු බොහෝ යේසුස් වහන්සේව අදාහගත්තා. ඊට පස්සේ නැවත හැරී එන්න ඔවුන් යෙදුණා. හැරී එන ගමනේදී බයිබලයේ සඳහන් කරනවා 14:21 සිට 28 දක්වා ඉකෝනිය සහ අන්තිෝකිය. ඉකෝනිය සහ අන්තිෝකිය සමයි පීඩාව හටගන්න පටන් ගත්තේ. නමුත් ඔවුන් ආපහු එතනටම ආවා. ඇවිල්ලා බයිබලයේ කියනවා ඇදහිලිවතුන්ව පීඩාවේදී ශක්තිමත් විය යුතු ආකාරය ඇදහිලිවතුන්ට උපදෙස් දුන්නා. 14:22 14:22 ලස්සනට කියනවා ඔබත් මේ ගැන හොඳට හිතා ගන්න. අප විසින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට බොහෝ දුක් විඳිමින් ඇතුල් වෙන්න ඕනෑයි කියා ගෝලයන්ගේ සිත් සවිකොට ඇදහිල්ලේ පවතිනට ඔවුන්ට අවවාද කළෝය.
මෙන්න අද දවසේ තවත් අවවාදයක්. පාවුල්තුමාගේ මිෂනාරි ගමනේ පීඩා මැද්දේ ඇදහිල්ලෙන් ඉන්න. පීඩා මැද්දේ සිට ගන්න නිර්භීතව ස්වාමින් වහන්සේ තුල ඇදහිල්ලෙන්. පාවුල්තුමා නැවතත් ඉකෝනියේ අන්තිෝකියේ ඉන්න සෙනගට මෙන්න ඔහු ලැබපු අත්දැකීම් එක්ක ඔහු අවවාද කරනවා දැන්. ඔහුට අත්දැකීම් වැඩි දැන්. ඔහු එන ගමනේදී. ඔහු සභාවන් බැහැදකලා සභාවලට වැඩිමහල්ලන් පත් කළා. මෙන්න තවත් ප්‍රධාන දෙයක්. සභාවට වැඩිමහල්ලන් අවශ්‍යයි. ඒ වගේම निराහාරයෙන් ඉඳලා මේ වැඩිමහල්ලන්ව ස්වාමීන් වහන්සේගේ අත්වලට බාර දුන්නා කියලා බයිබලේ කතා කරනවා. නැවත එන ගමනේදී ඉකෝනිය සහ අන්තිෝකිය. ඊට පස්සේ නැවත හැරී එන ගමනේ නැවතත් එනවා පම්පිලියට. පර්ගායේ වචනය නැවතත් දේශනා කරනවා. අත්තාලියෙන් නැව් නැගලා නැවත අන්තිෝකියට එනවා. 14:24 සහ 25 වෙනි පදයේ ගැන සඳහන් කරනවා. ඔහු පර්ගායේදී වචනය කියාදී අත්තාලියට බැස එයි නැව් නැගී යම් වැඩක් කරන පිණිස දෙවියන් වහන්සේගේ අනුග්‍රහයට අන්තිෝකියේදී ඔවුන් බාර දෙන ලදද ඒ වැඩය සම්පූර්ණ කොට එම අන්තිෝකියට ආවෝය. ලස්සනයි. ඔවුන්ට වැඩේ නවත්තන්න බාධා පටන් ගත්ත වෙලාවෙ ඉඳලා තිබ්බා. සුභාරංචියට බාධා කරපු අය හිටියා. ඔවුන්ට ගල් ගහන්න පීඩාව පැමුණුණා. යොහාන් මාක් අතහැරලා ගියා. මේ ඔක්කොම මැද්දේ බයිබලයේ අන්තිමට කියනවා වැඩය සම්පූර්ණ කරලා නැවත කොහෙටද ආවේ? අන්තිෝකියට ආවා. අන්තිෝකියට ආවට පස්සේ ප්‍රධානම දේ තමයි ඔහු ආකල සභාව රැස් කරවා දෙවියන් වහන්සේ තමුන් ලවා කරවූ සියල්ලද අන්‍ය ජාතීන්ට උන්වහන්සේගේ ඇදහිල්ලේ දොරක් අරදුන් බවද දැන්වෝය. තවද ඔහු ගෝලයන් සමග එහි බොහෝ කල් සිටියෝය. ඔවුන් ඇවිල්ලා නිකන් හිටියේ නෑ. සභාව රැස් කරලා සාක්ෂි දැරුවා. එතනින් තමයි ඔහුගේ පළවෙනි මිෂනාරි ගමන සම්පූර්ණ වුණේ. මෙන්න පාවුල්තුමාගේ පළවෙනි මිෂනාරි ගමන. මේ දේශනාව ඔබට මම කළේ පාවුල්තුමාගේ ජීවිත ගමන් මඟ ඔබ දැනගන්නයි. ඒ ගමන් මගේදී ඔබ ඒ තුල ධෛර්යමත් වෙන්නයි. ඔහුගේ පළවෙනි මිෂනාරි ගමන ඔවුන් සම්පූර්ණ කරා. ඔවුන් මිෂනාරි ගමන සම්පූර්ණ කළාට පස්සේ අන්තිෝකියේ ඉඳගෙන සභාවේ වගකීම් ඔහු කාලයක් තිස්සේ ඉෂ්ට කරනු ලැබුවා. සභාවේ සේවය කරා, දේශනා කරා, ඉගැන්වුවා, ගෝලයන් බිහි කරා. ඔවුන් මේ වැඩේ කළා. ඒ වගේම දෙවනි මිෂනාරි ගමන ආරම්භ වෙන්නේ 15:36 ඉඳලා. දැන් ඔවුන්ට පළවෙනි මිෂනාරි ගමනත් දෙවනි මිෂනාරි ගමනත් අතර තිබුණු කාල පරිච්ඡේදයේ සිදුවෙච්ච ප්‍රධානම සිද්ධියක් තමයි ජෙරුසලම් මන්ත්‍රණ සභාව. ජෙරුසලම් මන්ත්‍රණ සභාව කියන්නේ ඔවුන් අන්තිෝකියේ සිටියට සභාවේ නායකයෝ හිටියේ කොහෙද? ජෙරුසලමේ. පේත්‍රස් ගැන සඳහන් කරනවා, යාකොබ් ගැන සඳහන් කරනවා, උන්වහන්සේගේ ප්‍රේරිතයන් ගැන සඳහන් කරනවා. ඔවුන් යෙරුසලමේ. එතන තමයි නායකත්වය මතක තියාගන්න. ඒ අවස්ථාවේදී බයිබලයේ කතා කරනවා 15:3 සහ 4 ජුදේන් පැමිණිච්ච ගුරුවරු නොයෙකුත් ඉගැන්වීම් උගන්වන්න පටන් ගත්ත සභාවට අන්තිෝකියේ. එතනදී අන්තිෝකියේ සභාවට ගැටලුවක් මතුවුණා. මේ ඉගැන්වීම් හරිද වැරදිද? අපි මොනවද කරන්න ඕන මේ ඉගැන්වීම් ගැන? අන්තිෝකියේ සිටිපු වැඩිහිටියෝ මොකද කළේ කියලා ඔබ දන්නවද මේ ඉගැන්වීම් ආපුවාම? පාවුල් සහ බර්නබස්ව ඇරියා නායකත්වයේ මුණ ගැසෙන්න. ජෙරුසලමට. පේත්‍රස්ව මුණ ගැසෙන්න. උන්වහන්සේගේ අපොස්තලවරුන් මුණ ගැසෙන්න. ඔවුන් එයි ගිහිල්ලා ඔවුන් ඒ ගැන සාකච්ඡා කරලා ඔවුන්ගේ උපදෙස් ලබනවා නිවැරදි ඉගැන්වීම මොකක්ද කියලා. අපි ප්‍රවේශම් වෙමු සභාව හැටියට අපි ගමන් කරනකොට. මේකත් හොඳට මතක තියාගන්න. ඉන්ටර්නෙට් එක හරහා ගොඩාක් මිනිස්සු උගන්වනවා. උගන්වන්නේ අපි පාවිච්චි කරන බයිබලයමයි. ඉන්ටර්නෙට් එකේ උගන්වන නිසා බොහෝ අය හිතනවා ඒ ඔක්කොම හරි කියලා. YouTube එක අරපුවාම දේශනා 100,000 ගණනින් තියෙනවා. යහපත් සේවාවන් ඔප්පු කරපු දේවදාසයන්ගේ දේශනා තිබෙනවා වගේම තිරුඟු අතරේ මොනවද තියෙන්නේ? කිරින්දි තිබෙනවා. ජේසුස් සේවා උදුරලා දමන්නේ නැහැ. YouTube එකේ තිරිඟුත් තියෙනවා, කිරින්දිත් තිබෙනවා. ඒ නිසා ඔබට සිදු වෙනවා තිරිඟු හරියට සොයා ගන්න. සමහර අය කිරින්දි අල්ලගෙන කිරින්දි කඩාගෙන තිරිඟු කියලා හිතන් කනවා. ඒ වගේම කිරින්දි නෙලාගෙන තිරිඟු කියලා හැමෝටම බෙදනවා. මෙන්න තිරිඟු, මෙන්න තිරිඟු. සමහර අය තිරිඟු කියලා හිතාගෙන කිරින්දි කනවා. ප්‍රවේශම් වෙන්න
අපි YouTube එකේ සවන් දෙන්නේ අපි තෝරාගත්තු අපි දන්න හොඳ සේවාවන් ඔප්පු කරලා තිබෙන යහපත් සාක්ෂියක් තිබෙන දේවදාසයන්ගේ දේශනාවලට විතරයි. ජෙරුසලමට ඇවිල්ලා යුදෙන් සමහර මිනිස්සෙන් බොරු වචන ඉගන්නන්න පටන් ගත්තා. ඔවුන් ඇවිල්ලා කිව්වා අපි ඇදහිල්ල බාරගත්තට යේසුස් වහන්සේව අදාහගත්තට වැඩක් නැහැ. චර්මච්ඡේදනය කරලා තිබුණ නැත්නම් ස්වර්ගයට යන්න බෑ. මේ කිතුණුවන්මයි. මේ යේසුස් වහන්සේව අදාහගත්ත අයමයි. යුදෙන් ආපු සමහර යුදෙව්වරුන් අන්‍ය ජාතිකයින්ව කලබනවා. නුඹලා අදාහගත්තට වැඩක් නැහැ. නුඹලා චර්මච්ඡේදනය කරලා නැහැ. හින්ද ස්වර්ගයට යන්නේ නැහැ. අන්තිෝකිය මේකෙන් කැළඹුණා. ඔවුන් මේ ප්‍රශ්නේ විසඳන්න ගියා ජෙරුසලමට. ගෝලෙයින් හම්බුණා. හම්බෙලා විස්තර කතා කරන්න. ඔබට එවැනි දෙයක් ආවොත් ඔබ කරන්න ඕන ප්‍රධානම දේ තමයි ඔබේ නායකත්වය හම්බෙන්න දෙන්න ඕන. පාස්ටර් මේ වගේ දෙයක් මට අහන්න ලැබුණා. ඒ ගැන මොකක්ද ඇත්ත සත්‍යතාවය මොකක්ද? මට ඒ ගැන පැහැදිලි කරලා දෙන්න. මට තේරුනේ මේ විදියයි. පාස්ටර්ගේ උත්තරේ මොකක්ද? අද එහෙම කරන්නේ නැහැ. ඒ අය හොර රහස ඒවා බෙදා ගන්නත් ඉවරයි. පාපයක් කරන්නේ. ඔව් පාපයක් කරන්නේ. ඒක ඉක්මනට අරගෙන එන්න ඕන දේවදාසය ළඟට ගුරුවරයා ළඟට එන්න ඕන. එතකොට ඒ ගුරුවරයාට ඒකට උත්තරයක් තියෙනවා නම් ඒක ගුරුවරයා වෙලේ උත්තරය දෙනවා. ගුරුවරයාට ඒ උත්තරේ නැත්තම් ගුරුවරයාගේ ගුරුවරයා ළඟට යනවා. එතකොට මම ඔබට කියයි පොඩ්ඩක් ඉන්න බ්‍රදර්. මට ඒ උත්තරේ ගැන තවත් කාරණා සොයන්න තියෙනවා. මම තවත් කාරණා සොයලා මම ඔයාලට හරි උත්තරේ දෙන්නම්. ඔව් නෙදා අන්තිෝකිය සභාවට කියනවා මේ ගැන අපි උත්තරයක් සොයාගෙන එන්නම් කියලා. පාවුල් බර්නබස් යවනවා ගෝලෙයින් හම්බෙන්න. ඔවුන් ගිහිල්ලා නිසි උත්තරය ලියාගෙන සාක්ෂිකාරයොත් අරගෙන අන්තිෝකිය සභාවට ඇවිල්ලා නිසි උත්තරය කියවනවා. මේක තමයි අපගේ ආත්මික පියවරුන් අපිට දුන්නු උත්තරය. මුළු සභාව ඒක අහලා සතුටු වෙලා පිළිගත්තා. මෙන්න අන්තිෝකිය සභාව. කැළඹුණාද? නැහැ. හේතුව අන්තිෝකිය සභාවේ නිසි සැලැස්මට ගමන් කරපු නිසා. සභාවක් සංවිධානයක් එක්ක යන්න ඕන. සභාවක් නායකත්වයක් එක්ක යන්න ඕන. දෙවනසල ප්‍රශංසාවේ අපිට විශාල සංවිධානයක් තිබෙනවා. Assemblies of God. මට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනකොට මට නායකයෝ ඉන්නවා කතා කරන්න. එදා උන්ට නායකයෝ සිටියා ජෙරුසලමේ. ඔවුන් ගිහිල්ලා ප්‍රශ්න निराකරණය කරගත්තා. ඇවිල්ලා සභාව නිදහස් කෙරුවා. ඔවුන් මේ කාරණාවට යෙරුසලමට යන අතරේදී ඔවුන්ට දෙවියන් වහන්සේ තව විශේෂ අවස්ථාවක් දුන්නා. ඔවුන්ගේ පළමුවෙනි මිෂනාරි ගමනේ විස්තර ඔවුන්ට ජෙරුසලම මන්ත්‍රණය සභාව ඉදිරියේ ප්‍රකාශ කරන්න. දැන් අසර ප්‍රශංසාව වේවා. මෙන්න පවුල්තුමාගේ පළවෙනි මිෂනාරි ගමන. අපි මේ වෙලාවේ ආඛ්‍යා කරමු.